මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනුකාබ්‍රෝහිය. ප්‍රකාශය බද්රජිත් සෞම්‍ය. තවදුරටත් ජනතා අදහස් ලබා ගැනීමේ අරමුණෙන් කොතලාවල පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල්යයි. ජනපති පාර්ලිමේන්තුවට මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වාර්ෂිකව 3000කින් ඉහළට. තවත් 2,00,000කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකට ජනවාරියේ සිට රුපියල් 2,000 මාසික දීමනාව. ගෘහස්ත සේවය අන්තරාය කර රැකියා ලැයිස්තුවට. ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව දින 3කදී පුද්ගලයන් 3,00,000කට වැඩි පිරිසකට. කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනි. ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්. බංග්ලාදේශී වේගවත් කොවිඩ් එන්නත් වැඩසටහනක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇමරිකානු මලල ක්‍රීඩිකාවන්ගෙන් දස්කම්. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත මෙම සතියේ විවාදයට නොගන්නා බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු මේ බව සඳහන් කරේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. තවදුරටත් මන්ත්‍රීවරුන්ට හා ජනතාවට මේ පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව දීමේ අරමුණෙන් ලබන සිකුරාදා එය විවාදයට නොගන්නා බව ඔහු කීවේය. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවක් පවතින බවට පිළිගන්නා අතර ඊට ඉදිරි අයවැය ලේඛනයෙන් විසඳුම් දෙන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමතිවරයා මේ බව පැවසීය. සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහය සැලකිල්ලටගෙන ඊට විසඳුම් දිය යුතුය. ඒ සඳහා මාස කිහිපයක කාලයක් ගත වේ. කරන අතර ඒකේ අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා සමාන්තර සේවාවන්. ඉතින් මේ සියල්ලක්ම සමස්තයක් හැටියට අවධානය යොමු කළා තමයි සියලුම අංශවලට රාජ්‍ය සේවයේ සියලුම අංශවලට සාධාරණයේ ඉෂ්ට වන පරිදි ක්‍රමවේදයක් සකස් කිරීම රජයක ප්‍රමුඛ යුතුයකමක් වෙනවා. ක්‍රමවේදය තමයි අයවැය ලේඛනය. අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ දැනටම මේ සැලසුම් පැදීම ආරම්භ කළා තිබෙනවා. ඒතකොට නොවැම්බර් මාසයේ මේ ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය හරහා තමයි මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ. මෙරට බලශක්තිය පිළිබඳ වෙන රටකට අයිතියක් හෝ වගකීමක් ලබා නොබදෙන බව දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ අනුව මෙරට බලශක්තිය ඇමරිකානු සමාගමකට හෝ වෙනත් කිසිදු සමාගමකට ලබා නොදේ. කිසිසේත්ම ටෙන්ඩර් අවලංකර නොමැති අතර ඉතා සාර්ථක ටෙන්ඩර් ඇගීමක් මේ වන විට සිදුවෙමින් පවතී. විශේෂභාර අමාත්‍යවරයා වශයෙන් මා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබූ නිරීක්ෂණයන්ද දැනට ක්‍රියාත්මක ටෙන්ඩරයේ වෙත කිසිදු බලපෑමක් සිදු නොවිය යුතු බව අවධාරණය කොට කෙරවලපිටිය යුගදැනවි විදුලි බලාගාරය රාජ්‍ය අයිතීන් 40%ක් නිව් ෆෝර්ට්‍රස් එනර්ජි ඇමරිකානු සමාගමට ලබා දීමට ආණ්ඩුව ඒ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බව මුදල් අමාත්‍යාංශයෙන් දන්වා ඇත. එම සාකච්ඡාවට පදනම් ඇත්තේ භාණ්ඩාගාරයේ අයිතිය සතු 50% වූ කොටස් වලින් 40%ක් උක්ත සමාගමට ආලේප කිරීම කෙරෙහිය. දැනුම් සමාගමත් සමග ගිවිසුමක් අදාළ සමාගම එවැනි ගිවිසුමක් නොමැති බව දැනුම් දීලා තියෙනවා. මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රාග්ධන ශක්තිය වැඩි කිරීමට ව්‍යාපෘති කිහිපයක් 2019-2020 වසරවලදී ආරම්භ කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. වාර්ෂිකව ශිෂ්‍යත්ව ලබාගත් සංඛ්‍යාව 3000කින් වැඩි කිරීමට හැකි වූ බව ඔහු කීවේය.
හිටපු කීර්තිමත් වෙළඳ අමාත්‍යවරයෙකු ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාට කෘතවේදීත්වයේ සැලකීමක් දැක්වීමක් වශයෙන් මහපොළ අරමුදලේ නාමය ලලිත් ඇතුළත් මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල වශයෙන් සංශෝධනය කිරීමටද යෝජනා වී ඇත. මේ හැරුණකොට මෙම පනත සංශෝධනය කිරීම තුළින් අරමුදල දේශපාලනීකරණයට ලක්වීමක් හෝ වෙනත් අරමුණක් නොමැති බව මේ ගරු සභාවට දැනුම් දෙනු කැමැත්තෙමි. ඒ වගේම මම ගරු කතානායකතුමනි ඉල්ලා සිටිනවා ඒ කාලය තුලදී මේ මහපොළට සිද්ධ වෙලා තියෙන මහා ජාතික අපරාධය පිළිබඳව මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ පෙළපාලි යන උද්ඝෝෂකයෝ කිසි දිනක පසුගිය කාලය තුලදී මේ මහපොළට වෙච්ච දේ පිළිබඳ ප්‍රශ්න කළා නැහැ. ඒ නිසා ඔවුන් මේ මහපොළට ලැබිය යුතු ආදායම නොලැබීම පිළිබඳ මහපොළ අවරමුදල් අවභාවිතය පිළිබඳ කිසිම පිකටින් ව්‍යාපාරයක් උද්ඝෝෂණයක් වචනකින්වත් කරලා නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ අපි හැමදාම මේ තනතුරු දරන්නේ මහපොළ වගේ උතුම් භාරකාර අරමුදලක සභාපතිත්වයෙන් මින් පසුවවත් මෙවැනි දේ නොවෙන්න අපි සභාපති කරන්න කියලා නෙමෙයි අපි ඉල්ලන්නේ. ඔබතුමාලාට පුළුවන් ජනාධිපතිතුමා විසින් විනිශ්චයකාරවරයෙක් නම් කරන්නේ නැතුව වෙන යෝජනාවක් තියෙනවා නම් ඒ යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී වී සිටියේ. සේවකයන්ගේ වාර්ෂික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත හා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනින. ඒ ඉදිරිපත් කරමින් කතා කළ ඇමති නිමල් සිරිපාල්ද සිල්වා මහතා පුද්ගලිකංශී සේවකින්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා ඉහළ නැංවීම මෙම සංශෝධනයේ අරමුණ බව පැවසීය. පෞද්ගලිකංශයේ සේවක පිරිස ලක්ෂ 30කට අධික වේ. වසර 6කින් ඔවුන්ගේ වැටුප වැඩි කර නැත. මෙය සෞභාග්‍යයේ දැක්මේ පොරොන්දුවක් ඉටු කිරීමක් බව ඇමතිවරයා කීවේය. ගෘහස්ත සේවකින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා අන්තරාය කර රැකියා ලැයිස්තුවට එම සේවය ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. පෞද්ගලිකාංශයේ සහ රාජ්‍යාංශයේ සේවකයන් අතර වැටුප්පතර විශාල විෂමතාවයක් හා පරතරයක් තියෙනවා. පෞද්ගලිකාංශයේ සම බලකායේ බහුතර සේවක සංඛ්‍යාව අසංවිධිමත් වෘත්තීය සමිතියට අනුගත නොවීම තීම නිසා සේවා යෝජකයන් සමග කේවල් කර වැටුප් වැඩි කර ගැනීමේ හැකියාවක් බහුතර සේවක සංඛ්‍යාවකට ලැබිලා නැහැ. තවද රැකියා වියුක්තිය සහ නුපුහුණු ශ්‍රමිකයන් වැඩි වීම නිසා සේවයට බැඳෙන අවස්ථාවන්හිදී සේවා යෝජකයන් සමග කේවල් කර වැටුප් සේවා ගිවිසුම් ඇතුළත් කර ගැනීමට හැකියාව අවම මට්ටමක පැවතීම මත රජයේ මැදිහත් වී ව්‍යවස්ථාපිතව දුර්වල පාර්ශවය ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්. පොරොත්තු ලේඛනයේ සිටින 2,38,640කට ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක මාසික දීමනාවක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලිය මහත්මිය පැවසුවාය. ඉදිරි අයවැයේදී ඊට ප්‍රතිපාදන වෙන් කෙරේ. දැනට රුපියල් 2,000 මාසික දීමනාව ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව 4,16,667කි. ලබා දෙන දීමනාවෙන් රුපියල් 100ක මුදලක් රඳවා ගන්නේ වැඩිහිටි නිවාසවල අඩුපාඩු සම්පූර්ණ කිරීමට බව මෙහිදී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා කතා කරමින් සමස්ත රටේ වැඩ කරන ජනතාව අද අසිරුතාවයකට මුහුණ දී සිටින බව පැවසීය. ගුරුවරුන් අද මහපාරියේ උද්ඝෝෂණ කරන බවද ඔහු කීවේය. මේ වන විට රට පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පෞද්ගලික අංශයේ රැකියා අහිමි වෙලා තිබෙනවා. දැන් මේ මිනිස්සුන්ට තියෙන්නේ Tamanගේ ඉහට Tamanගේ අත විතරයි. රක්ෂණ ක්‍රමයේ තියෙන්නේ මේ පොතේ විතරයි. ඊළඟට මේකේ තියෙනවා සේවක අර්ථ සාධක අරමුදලට අමතරව එහි මුදල් බැර නොවන දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ කියලා. ඒ කියන්නේ පුද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් දෙන හැටි තමයි කියලා තිබෙන්නේ. හැබැයි පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් තියෙන්නේ මේ සෞභාග්‍ය දැක්ම පොතේ විතරයි. ඒ වගේම මේ පොතේ රාජ්‍ය සේවකයන් ගැන සඳහන් කරලා තියෙනවා. වැඩිවන ජීවන වියදම් අනුපාතයට ගැළපෙන පරිදි රජයේ සේවකින්ගේ වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන හැටි කියලා තියෙනවා. ඒ වගේම මේ සෞභාග්‍ය දැක්ම පොතේ තවත් ආකර්ශනීය පොරොන්දු රාශියක් තියෙනවා. හැබැයි අවාසනාවට ඒවා පොතට පමණක් අද සීමා වෙලා තියෙන අවුරුදු 2ක් ගත වෙනකොට ආණ්ඩුවට. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 3,70,000කට අධික පිරිසකට දින 3ක් තුලදී එහි දෙවන මාත්‍රාව ලබා දී තිබේ. ඊයේ පුද්ගලයන් 2,97,000කට පමණ කොවිඩ් එන්නත් ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් එන්නත් ලබා දී ඇති සමස්ත පිරිස 1,30,65,000 ඉක්මවා තිබේ. මේ යටතේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 25,84,000කට අධිකය. විවිධ අභියෝග මධ්‍යයෝද මෙරට එන්නත් කරන වැඩසටහන සාර්ථකව සිදු කිරීම සඳහා ආරක්ෂක හමුදාව ක්‍රියා කිරීම අගය කළ යුතු බව ජනතාව පවසති.
සෞඛ්‍යාංශ විවිධ අවස්ථාවලදී වැඩවර්ජන හා උද්ඝෝෂණ සිදු කළ අවස්ථාවලදී පවා ආරක්ෂකාංශය තම කාර්යභාරය අකුරටම ඉටු කළ බව ඔහු පෙන්වා දෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව පුනර්ජනනීය බලශක්ති භාවිතය වසර 2030 වන විට 70% දක්වා ඉහළ නැංවීම ඉලක්කයයි. ඊට අදාළ සිළු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූර්ය බල සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි. මේ යටතේ යෝජිත සීමලාණ්ඩුව සූර්ය විදුලි බල උද්‍යානයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 100ක් එක් කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත්තේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශවල අනවසර වගා කටයුතු සිදු කිරීමයි. ඊට පිළියම් ලෙස අනවසර වගාකරුවන්ට සිය වගා කටයුතු සඳහා සුදුසු වෙනත් ස්ථාන කඩිනමින් ලබා දීමට පියවර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පෙන්වා දෙයි. ව්‍යාපෘතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ගුරු විදුහල්පතිවරුන්ගේ රථ පෙළපාලියක් හේතුවෙන් කොළඹ මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයේදී අවහිර වී තිබේ. මොරටුව, කොරළවැල්ල, කොට්ටාව, වැලිසර සහ මහනුවරින් මෙම රථ පෙළපාලිය ඇරඹිනි. මේ දහවල් කොළඹට ළඟාවීමට නියමිතයි. මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක ගුරු වර්ජනය නිසා සිසු දරුවන්ට බලවත් අසාධාරණයක් වී ඇතැයි විශ්‍රාමික ගුරුවරු පවසති. වසංගත තත්ත්වය පාලනය කිරීමට රජයේ විවිධ උත්සාහ ගනිමින් සිටින අවස්ථාවක මෙසේ ඒකරාශී වී උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නොවේ. තම ඉල්ලීම් යුක්තිගරුකව හා සාධාරණව දිනා ගැනීමට ක්‍රියා කරන්නයි ඔහු ඉල්ලා සිටිති. විශ්‍රාමික ගුරුවරු කිහිප දෙනෙක් මේ පිළිබඳ අදහස් දැක්වූහ. විශේෂයෙන්ම දැන් මේ පහර කල තිබෙන්නේ අපේ දරුදරියෝ. මොකද අධ්‍යාපනය කියන්නේ වයස පහුණෙන් පස්සේ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා අධ්‍යාපනය කරන ගුරුවරු තමත්ම වගකීමෙන් කටයුතු කළ යුතුයි. දැන් අපිට උගන්වන කාලේ අපි උපාධි 2-3ක් ගත්තා. නමුත් අපිට හම්බුනේ තාමත්ම සුළු පඩියක්. නමුත් අපි කවදාකවත් සටන් කරේ නැහැ. මේ තරම් දුෂ්කරතාවයක් තියෙද්දි මේ ගුරුවරු සටන් කරන එක තාමත්ම වැරදි. ප්‍රධාන පාසල් වල ඉගෙන ගන්න යමක් කමක් කරගන්න පුළුවන් දරුවන්ට මේකෙන් හානියක් නොවුනට අහිංසක මොකක්වත්ම කරගන්න බැරුව ගස්කල් ගුඩ නැගලා මාර්ගගත ක්‍රමයේ යටතේ පාඩමක් අහගන්න තිබිච්ච අවස්ථාව නැති වෙච්ච එක ඇත්තෙම විශාල පාඩුවක්. ඒ නිසා මම නම් ඇත්තෙම ගුරුවරුන්ගේ ඉතාම ආයාචනාත්මකව ඉල්ලා හිටින්නේ මේ අවස්ථාවේදී මේක Tamanට තියෙන පීඩාව දරාගෙන පුළුවන් අවස්ථාවක් වෙනකම් මේක අත්මිදෙනවා නම් මම හිතන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් ලොකුම සේවය. මෙම රථ පෙළපාලිය හේතුවෙන් කොළඹට පැමිණීමට සිටි විශාල පිරිසක් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටිති. නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර සහ ගාලු පාරේ මෙන්ම තවත් මාර්ග කිහිපයක දැඩි වාහන තදබදයක් පවතී. සමගී ජන බලවේගයේ රෝහිණී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සම්බන්ධයෙන් ඊයේ සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කතානායක මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම අවස්ථාවේදී කතානායකවරයා මූලාසනයේ නොසිටි බව එම කාර්යාලය පවසයි. අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී තලතා අතුකෝරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයකට අදාළව කවිරත්න මන්ත්‍රීවරිය මෙම ප්‍රකාශය සිදු කර තිබිණි. එම සංවාදයට කතානායකවරයා කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැත. අදහස් ප්‍රකාශ කිරීමට පෙර පාර්ලිමේන්තු හැන්සට් වාර්තාව සහ සංරක්ෂිත දර්ශන පරිශීලනය කිරීමට අවස්ථාව තිබියදීත් එසේ නොකොට කතානායක ධුරයට සහ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවන පරිදි වගකීම් විරහිත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය කනගාටුව පළ කර සිටී. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද ප්‍රකාශ කළේය. 2008-2009 වර්ෂවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවේ 14 වන විත්තිකරු වූයේ කරන්නාගොඩ මහතාය. අද නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ කරන්නාගොඩ මහතා තමන්ව මෙම නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ හමුවේ රෙඩ් පෙත් සමග ගොනු කර ඇති බවයි.
ඒ අනුව ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා විභාග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව නීතිඥවරයා කීවේ. ආසන ඉක්මවා මගින් රැගෙන යන ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන බස් රථ රේදුරන් හා රේල් සහායකයන් අත්අඩංගුවටගෙන නිරෝධායන නීති ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. ඒ අනුව ලංගම හා පෞද්ගලික බස් රථ හෙට සිට සෝදිසි කරන ලෙස ඔහු දැනුම් දී තිබේ. නිරෝධායන නීතිවලට අනුව මගින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බස් රථ හිමියන් හා රේදුරන් දැනුවත් කර ඇත. මහජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලටගෙන මෙම පියවරගත් බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ ඊයේ පැවැත් වූ විරෝධතාවයේදී රාජ්‍ය දේපලට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ. පෙරටුගාමී පක්ෂයේ පාලන ලේකම්වරයා ලෙස කටයුතු කරන චමීර නිරෝෂණ පෙරරා සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ සමාජිකාවක වන කෝෂිලා හංසමාලී පෙරරා යන අය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙම දෙදෙනා නීති විරෝධී රැස්වීමක සමාජිකයන් වීම, පොදු දේපල යටතේ රාජ්‍ය නිලධාරීන්ට තුවාල කිරීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ කළුවේර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම උද්ඝෝෂණය අතරතුරදී ඇතූ සිද්ධියකදී බරපතල තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. ජනකාන්ත මහතාට පැය 3ක සහල් කර්මයක් සිදු කර තිබේ. ස්ථානාධිපතිවරයාගේ වම් අත ඇඟිලි 3කට හිදී බරපතල තුවාල සිදු වී ඇත. මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. මීළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට. මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ජලයේ රැස්වන පරිදි පරිසරයේ අපවිත්‍රව පවතින ස්ථානවල මදුරු කීටයන් සෙවීම සඳහා පොලිසියේ නිල සුනකයන් පුහුණු කිරීම සාර්ථක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මහනුවර පොලිස් සුනකයන් පුහුණු කිරීමේ ඒකකයේ සාර්ථක පුහුණු කිරීමක් හේතුවෙන් ජොනී සහ රොමා යන සුනකයන් දෙදෙනා මේ වන විට සාර්ථකව මදුරු කීටයන් හඳුනා ගන්නා බව හෙතම සඳහන් කරයි. ඉදිරියේදී තවත් සුනකයන් මේ සඳහා පුහුණු කිරීමට නියමිතයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තියේ හඬ අවධානය පිණිසයි. රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් මේ උන රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කෙරේ. ගත වූ මාස 6 තුළ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 344කි. ගත වූ වසරේදී එම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1178 දෙනෙකු හමු වී තිබේ. මේ වසරේම රෝගයට ගොදුරු වීමෙන් දිස්ත්‍රික්කයේ 5 දෙනෙකු මිය ගොස් ඇත. කුඹුරු ආශ්‍රිතව වගා කටයුතු වල හා පතල් කර්මාන්තයේ නිරත වන සිළු දෙනා මේ උණ සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ අනිවාර්යෙන්ම ලබාගත යුතු බව රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කුණාර මහතා පවසයි. විදෙස් පුවත්. ජපානයෙන් පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ඇස්ට්‍රාසෙනිකා 3වෙනි එන්නත් තොගය බංග්ලාදේශයට ලැබී තිබේ. ලක්ෂ 6ක මේ එන්නත් තොගය බංග්ලාදේශයේ ජපාන තානාපති නෞකි ඉටෝ මහතා ඩකා ගුවන්තොටුපළදී බාරගෙන ඇත. කොවැක්ස් පහසුකම යටතේ බංග්ලාදේශයට ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 16ක් ඉකුත් මාස 24 වෙනිදා සිට මේ දක්වා ලැබී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ බංග්ලාදේශයට එන්නත් ලක්ෂ 30ක් ලබා දීමට පොරොන්දු වී ඇත. කොරෝනා වසංගතයට එරෙහි සටන් කිරීමේදී දෙවන්ත එන්නත් කරන වැඩසටහනක් ලබන 7 වෙනිදා සිට 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බංග්ලාදේශ රාජ්‍යය සැලසුම් කර තිබේ. මේ යටතේ පුද්ගලයන් මිලියන 10කට එන්නත් ලබා දීමට නියමිතයි. බංග්ලාදේශයේ මධ්‍යස්ථාන 14
බංග්ලාදේශයේ මධ්‍යස්ථාන 14,000කදී එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. චීනය එරට වයස අවුරුදු 12-17 අතර වයසේ පසු වන ළමයින්ට එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරයි. මේ වන විට පළාත් 18ක් පුරා කොවිඩ් වෛරසයේ යලි ව්‍යාප්ත වෙමින් පවතී. පළාත් 31ක් අතර සංචරණය වැළකී සිටින ලෙස එරට සෞඛ්‍ය අංශය ජනතාවට දැනුම් දී තිබේ. බීජිං නගරයට මාර්ග 23කින් පැමිණෙන දුම්රිය ගමන් తాවකාලිකව අත්හිටුවා තිබේ. බීජිං සිට ගමන් ආරම්භ කරන දුම්රිය 13ක්ද අත්හිටුවා තිබේ. ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ එරට වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයාගේ නිවස අසල ඊයේ රාත්‍රියේ විශාල පිපිරීමක් සිදු වී ඇත. සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර එම අවස්ථාවේ වෙඩි හුවමාරුවක්ද සිදු වී තිබේ. මෙම අවස්ථාවේ අමාත්‍යවරයා නිවසේ සිට නොමැත. එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම පිපිරීමෙන් සාමාන්‍ය වැසියන් 90 දෙනෙකු මිය ගොස් ඇති බවයි. තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇත. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන එන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ඔළුවිල් වරායේ දීවර කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණ යොදා සංවර්ධනය කරන බව දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. ඉදිරි වසර කිහිපය වෙනුවෙන් දීවර අමාත්‍යංශයේ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව කීවේය. දීවර අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් ඊට එක්ව සිටියහ. රට මේ වන විට ආර්ථික අභියෝග රැසකට මුහුණ දී තිබේ. ඒවා ජය ගැනීමට දීවර පවුල්වල සමාජිකයන් සම්බන්ධ කරගනිමින් මුහුදු කූඩැල්ලන් ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති රැසක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු වේ තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાති. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ රන් පදක්කම් දිනා ගැනීමට ඇමරිකාවේ සිඩ්නි මැක්ලාෆින් සමත් වූවාය. නව ලෝක වාර්තාවක් බිහි කරමින් ඇය තරගය අවසන් කළේ තත්පර 51.46කිනි. එහි රිදී පදක්කමත් ඇමරිකාවට හිමි වූ අතර ලෝකඩ පදක්කම දිනාගත්තේ නෙදර්ලන්ත ක්‍රීඩිකාවයි. මීටර 800 කාන්තා ඉසව්වෙන්ද ඇමරිකාවට ඓතිහාසික ජයක් හිමි විය. එහිදී සුඩානයේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ 19 හැවිරිදි ප්‍රොඩිජ් ඇතින්ගමු එම රන් පදක්කම දිනාගත්තාය. 1968 මෙක්සිකෝවෙහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් පසු ඇමරිකාව එම ඉසව්වේ රන් පදක්කම දිනූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ ඇමරිකාවේ ජාතික වාර්තාවක්ද විය. ක්‍රීඩා උළෙලේ පාපන්දු තුන්වෙනි ස්ථානය සඳහා තරගය අනිද්දා ජපානය සහ මෙක්සිකෝව අතර පැවැත්වේ. අවසන් මහා තරගයේ සෙනසුරාදා පැවැත්වෙන්නේ බ්‍රසීලිය සහ ස්පාඤ්ඤය අතරයි. මලල ක්‍රීඩා ඉසව් රැසකදී ඇමරිකාවට පදක්කම් හිමිවීම කැපී පෙනුණි. එකම ඉසව්වකින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල 3කදී රන් පදක්කම් දිනූ පළමු ක්‍රීඩිකාව බවට පෝලන්තයේ ඇනීටා ව්ලෙඩ්ඩොචෙකික්ස් ඉතිහාසයට එක් වූවාය. 2012 2016 සහ මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මිටිය විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ඇය සතු වූවාය. මෙවර ඇයගේ දක්ෂතාව මීටර 78.48කි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 5ක් දිනා ගැනීමට ඇමරිකාවේ පිහිනුම් ක්‍රීඩක කේලබ් රෙසල් සමත් විය. යුරෝපයෙන් සංක්‍රමණික භාවයේ අපේක්ෂාවෙන් සිටි බෙලරුසියාවේ ඔලිම්පික් ක්‍රීඩිකා ක්‍රිස්ටිනා සිමනෝස් පායාට පෝලන්තයේ මානුෂීය පදනම මත වීසා ලබා දී තිබේ. ඇය මේ වන විට ජපානයෙන් පිටත්ව ගොස් තිබේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමට පැමිණි ඇය සිය පුහුණුකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් සිය රට යාම ප්‍රතික්ෂේප කළාය.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මෙරට විශාලතම ප්ලාස්ටික් ප්‍රතිශක්තිකරණ සමාගම වන ඉකෝ ස්පින්ඩ්ලින් සමාගම ප්ලාස්ටික් බෝතල් ඍජුවම නූල් හෝ මොනිපොලිමන්ට් බවට පරිවර්තනය කිරීමෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසර විසඳුමක් ඉදිරිපත් කර තිබේ. ප්‍රතිචක්‍රීකරණය කරන ලද පෙට් ප්ලාස්ටික් බෝතල් පොලිස්ටර් නූල් හා බුරුසු හා කොසුවල කිඳි සෑදීමට භාවිත කරයි. මෙම සමාගම වාර්ෂිකව පෙට් ප්ලාස්ටික් බෝතල් මිලියන 90කට වැඩි සංඛ්‍යාවක් ඍජුවම නූල් බවට පත් කරයි. මෙම පරිවර්තන ක්‍රියාවලිය අතරතුර බලශක්ති භාවිතය, හරිතාගාර වායු විමෝචනය හා ජල පරිභෝජනය අවම කිරීම සමාගමේ මෙහෙවර බවට පත්ව තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 35 ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 170කට අධික මුදලක් වෙන් කර ඇතැයි දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර මහත්මිය පවසයි. මෙමගින් දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 2400කට පමණ සිත සැලසේ. වැඩසටහනේ ප්‍රගතිය අනුව වැඩිම ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන්නේ කිරිගව පාලනය හා බිම්මල් වගාව සම්බන්ධයෙනි. කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, වැනිලා සහ ගම්බිරිස් වගා ව්‍යාපෘති ක්ද මෙම වැඩසටහන සඳහා හඳුනාගෙන තිබේ. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමු හා බස්රාහිර පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිය දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී. අනිකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවල තරමක තද සුළංද ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලි සිරස්තල තවදුරටත් ජනතා අදහස් ලබා ගැනීමේ අරමුණෙන් කොතලාවල පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල්යයි. ජනපති පාර්ලිමේන්තුවට මහපොළ ශිෂ්‍යත්ව සංඛ්‍යාව වාර්ෂිකව 3000කින් ඉහළට. තවත් 2,00,000කට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිරිසකට ජනවාරියේ සිට රුපියල් 2,000 මාසික දීමනාව. ගෘහස්ථ සේවය අන්තරාය කර රැකියා ලැයිස්තුවට ඇස්ට්‍රාසෙනෙකා ඉන්නති දෙවන මාත්‍රාව දින 3ක් තුලදී පුද්ගලයන් 3,00,000කට වැඩි පිරිසකට. කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනි. ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන රේදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්.
බංග්ලාදේශයේ වේගවත් කොවිඩ් ඉන්නත් වැඩසටහනක්. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇමරිකානු මලල ක්‍රීඩිකාවන්ගෙන් දස්කම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන්දේ හැකි. දිවා ප්‍රවෘත්තින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.